රේඩියෝ සංගරාව සතියකට වරක් සයිබර් අවකාශයෙන් විශ්වය පුරාවට දිගහැරෙන සංගරාමයේ විශේෂාංගය රේඩියෝ සංගරාව අනිෂ්ක ජයලත්ගේ ඉදිරිපත් කිරීමක්. රේඩියෝ සංගරාව තිසර ගුවන් විදුලිය ඔස්සේ සයිබර් අවකාශයෙන් විශ්වය පුරා දිගහැරෙන සංගරාමයේ විශේෂාංගය අදත් ඔබට. ඉතින් දාවර හිතුත්නි මේ සතියේ රේඩියෝ සංගරාවෙන් අදත් වෙනදා වගේම ඔබත් එක්ක තොරතුරු කීපයක් බෙදා හදා ගන්න අපි සූදානම්ින් ඉන්නවා. ඔබට පුළුවනි රේඩියෝ සංගරාවට ඔබේ යෝජනා චෝදනා සහ නිර්මාණය වන්න මා ලිපිනේ මතක් කරන්නම් radiosangarawa@gmail.com radiosangarawa@gmail.com. ඉතින් එසේ එවන නිර්මාණ සහ ලිපි තමයි මා රේඩියෝ සංගරාවෙන් ඔබට ඉදිරිපත් කරන්නේ. රේඩියෝ සංගරාව හැම සතියකම මෙල්බන් පුරවරයේ සිට තිසර ගුවන් විදුලියෙන් විශ්වය පුරා අන්තර්ජාලයට මුදා හැරෙනවා. රේඩියෝ සංගරාව ඉතිහාසයෙන් බිදක් පළවෙනි පිටුවටයි අපි මේ දිගහැරුණේ. මම අද කතා කරන්න යන්නේ බස් එකක් ගැන. බස් එකක් ගැන මොකද්ද අපිට කතා කරන්න තියෙන විශේෂත්වය? මම මේ කතා කරන්න යන්නේ අවුරුදු 50ක් පුරාවටම ශ්‍රී ලංකාවේ මාර්ගාංක 64 ඔස්සේ පානදුර හා කැටවත්ත අතර ධාවනය වන අපූරු බස් රථයක පුරාවෘත්තය ගැන. සමහරවිට ඔබ මේක කියවලත් ඇති. සමහර ඔබ ගැන මේ තොරතුරු දන්නවත් ඇති. නමුත් මා නොදන්නා අයට මේ තොරතුරු කියන්නයි සූදානම් වෙන්නේ. වසර 49ක් පුරාවටම ආසන්න වශයෙන් දශක 5ක් පුරාවටම ලංගම බස් රථයක් ගමන් කරන අපූර්ව මාර්ගයක් ශ්‍රී ලංකාව තුළ ඇතයි යන්න එක්තරා ආකාරයක පුදුමයට කාරණයක් වෙන්න පුළුවන්. එහෙත් ඒක ඇත්ත කතාවක්. අදත් ඇස්පිනා පනාපිට සිදුවෙන මේ බස් රථයේ කතාව බදුල්ල දිස්ත්‍රික්කයේ ඉතාමත්ම හද්ද පිටිසර ගම්මානයක් කරා පානදුර ඩිපෝවේ සිට දිනපතා ගමන් කරන බස් රථයේ කතාව තමයි අද මම ඔබට රේඩියෝ සංගරාවෙන් දිගාරින්නේ. ඒ බස් රථයේ නාම පූර්ව සඳහන් වෙන්නේ කැටවත්ත කියලා. බැලු බැල්මට මේ සාමාන්‍ය දුර ගමන් සේවාවක් ලෙස පෙනුනත් මෙම බස් රථයත් එම ගමන් වාරය තුළ ඇති අපූර්ව අතීත කතාවක් තියෙනවා. සුන්දර බදුල්ල නගරයෙන් ආරම්භ වී නාගය කුසේ දඟර ගැස්මින් දිවෙන දුන්හිඳ හරහා මයංගන මාර්ගයේ සතමුන් 20ක් ගෙවි පසු මේඝ කිවුල නගරය හමු වෙනවා. මේඝ කිවුල හන්දියෙන් හැරියන කුඩා පටු තාර දෙමු මාර්ගයේ තවත් සතපුන් 9ක් විතර ගියාට පස්සේ තමයි මේ කැටවත්ත කියන පුංචි ගම්මානය හම්බ වෙන්නේ. මේ ගම්මානයේ හිටිය ගම්පති තුමාගේ නම අප්පුහාමි. ගමේ වැදගත් පරම්පරාවකින් පැවතාපු ඔහු ඒ ගමට තිබුණ එකම සිල්වර කඩේ හිමිකාරයක් වුණා. වසර ගණනාවක් තිස්සේම ගම්මුන්ට නායකත්වය දෙමින් කටයුතු කළ අප්පුහාමි මුලාදු තැන ඉතා හොඳ එඩිතර ජව සම්පන්න නායකයෙක්. ගමනාගමන පහසුකම් අල්ප වූ එකල මගී ප්‍රවාහන කටයුතු සිදු කරන්නේ ප්‍රධාන මාර්ගවල පමණයි. මීගහ කවුල සිට කැටවත්ත දක්වා දිවෙන මාර්ගයේ ගුරුපාරක් වූ ඒ අවදියේ එයද සෝදාපාරට ලක් වී දැඩි ලෙස අබලන්ව පවතින විට ඒක පිළිසකර කරන්න පෙරමුණ ගත්තෙත් මේ අප්පුහාමි ගම්මුලා දැන තැනම තමයි. මේ කතාව ආරම්භ වෙන්නේ 1963 දී. ගමට මගී ප්‍රවාහන සේවයක් ලබා ගැනීමට මුලාදි දැනට මෙන්ම ගම්මුන්ට දැඩි අවශ්‍යතාවයක් තිබුණා. කැටවත්තට ආසන්නම ලංගම ඩිපෝ වූයේ මයංගනේ හා බදුල්ලයි. මයංගන ඩිපෝව උප එකක් වූ අතර ඒ සතුව තිබුණේ සීමිත බස් ප්‍රමාණයක්. ගමට බස් රථයක් ලබා ගැනීමේදී ගම් ප්‍රදේශයෙන් පාර්ලිමේන්තුවට තෝරා පත් කර යවූ දේශපාලන නියෝජිතයන් හමුවේ කන්නලව්කට ප්‍රථමයෙන්ම ගම්පති තැන ගියේ මයංගන ඩිපෝවට. මයංගන ඩිපෝයෙන් ලැබුණේ මෙහෙම පිළිතුරක්. අපෝ අලුතෙන් බස් දාන්න තරම් අපිට බස් නැහැ. අනික ඔය පාර හොඳටම බලන්න. අප්පුහාමිගේ ඉල්ලීම ගණනකට නොගෙන මයංගන ඩිපෝ බලධාරීන්ගේ පිළිතුර එසේ වුණා.
එසේ මෙසේ කීපවතාවක්ම මයංගන රිපෝර්ට් ඉල්ලුම් කළත් ඒ ප්‍රතික්ෂේප වුවත් ගම්මුලාදී තැන තමයි පසුබට උනේ. බලධාරීන් වෙත ලියු ලිපිකබා සාක්කුවේ රඳවාගෙන ඉන්පසු ගම්පති තැන බදුල්ල ඩිපෝවට කකුල් ගෙවන තුරුම ඇවිත්තා. බදුල්ල ඩිපෝවේ බලධාරීන් මයංගන ඩිපෝවේ නිලධාරීන් තරම්වත් මේ ගැමියාට ඇහුම්කන් දුන්නේ නැහැ. ඔය හද්දා පිටිසර ගමට මොකටද බස්? ඉතින් මේ වැඩේ හරියන්නේ නැහැ කියලා ගමේ මිනිස්සුත් එක්ක ආපහු හැරුණ ගම්මවලා තැනි තරමක් කේන්තින් තමයි ගමට එන්න පටන් ගත්තේ. ඉතින් මෙහෙම එන ගමන් ගම්මුලා දෑනිතුමා ගම්වැසියන් කීප දෙනාත් සමග නගරයේ ආපනශාලාවකට ඇතුල් වුණා මේ ගමන් මෙහෙස මගවාහරා ගැනීමට තේ කෝප්පයක් බීමේ අදහසින්. ඒකට ඉතා සුප්‍රසිද්ධ හෝටලයක් වූ බදුල්ල නගරයටම තිබූ විශාලතම හෝටලය තමයි මේ ගම්මුලා දෑනි තැන තේ බොන්න ගියේ. රටේ පිටපළාත් වලින් බදුල්ල හරහා දිවෙන දුරගමන් සේවා බස් රථ තේපානට නතර කළෙත් මෙම ආපනශාලාවෙම තමයි. ඉතින් මේ වෙලාවේ මේ ගම්මුලා දෑනි තැන එතෙන්ට යනකොට මඩකලපුව බලා ගමන් කරන බස් රථයත් මේ තේබොන ආපනශාලාවේ නවතලා තිබුණා. ඉතින් ගම්මුලා දෑනි තැන කරේ මේ බස් රථයේ රියදුරා සමග තමන්ට වෙච්ච කලබග එහෙම තකර තැබ්බ තමන්ට වෙච්ච අසාධාරණය රියදුරා සමග කියන්න පටන් ගත්තා. ඒ වන විට පාරදුර ලංකම ඩිපෝව ලංකාවේ සතර දිග්භාගයේ සිට දුරගමන් සේවා ආරම්භ වූ කාලයක්. මේ නිසාම මද වේලා කල්පනා කර යුතු ඒ ගම්පති තැන අමතමින් ඔය ලියුම මට දෙන්න මම මේක අපේ ඩිපෝ කළමනාකාර මහත්තයට දෙන්නම් කියලා මේ බස් රථයේට රියදුරු තැන මේ ගම්මුලා දෑනගෙන් අර ලිපිය අර ඩිපෝට අරන් ගිය ලිපිය ඉල්ලගත්තා. ඉතින් නමුත් ඔහුට කිසිම විශ්වාසයක් තිබුණේ නැහැ මේ ලිපිය ගැන යම් කිසි හේකින් ඔහු මේක ඩිපෝ අධිකාරිතුමාට දෙයි කියන බලාපොරොත්තුවක් ඔහුට තිබුණේ නැහැ. ඉතින් මෙහෙම මේ සිදුවීම් මාස 3කට විතර කාලයක් ගියාට පස්සේ නමුනුකුල කඳුවේටි ඇගිස්සෙන් එක්තරා හැන්ද යාමයක කැටවත්ත වලගොඩලි මතින් උඩ පනිමින් පරණ පහේ ජීප් රථයක් ගුරුපාර කෙළවර අප්පුහමි ගම්මුලා දෑනිතුමාගේ වෙළඳ සැල ඉස්සරහා නතර වුණා. ඉන් බැසගත් කලිසම්කාර පුද්ගලයන් දෙදෙනෙකු වටපිට බලන්නට. ගමට අමුත්තා ඌ හේයින් ගම්පති තැනද හෙමින් එතනට කිට්ටු කළා. මේ කාලේ ගමට වාහනයක් පැමිණීමත් ගම්මුන්ට ඉතා බරපතල කාරණයක්. ඒ නිසා දෝ ජීප් රථය අසල රැස්වුණු පිරිසද ක්‍රමයෙන් වැඩි වුණා. රැස්ව සිටි පිරිසට සිනහවකින් සංග්‍රහ කළ ජීප් රථයෙන් පැමිණි එක් අයෙකු ගම්පති තැන දෙසට හැරී අපි පානදුර ඩිපෝවෙන් ගමට බස් එකක් ඕන කියලා ඉල්ලීමක් කරලා තිබුණා. පාරතට බලාගෙන යන්නයි ආවේ. එතකොට ගම්මුලා දෑනිගේ හිසේ මල් 1000ක් එකවර පිපුණා වගේ හැඟීමක් තමයි ඇති උනේ. මොකද ඔහු කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ මෙවැනි ප්‍රතිචාරයක් පානදුර ඩිපෝවෙන් ලැබෙවි කියලා. ඉතින් ගම්මුලා දෑනි තම කරේ මේ පැමිණි සියලු දෙනාම තමන්ගේ නිවසට අරන් ගිහිල්ලා කෑම බීමෙන් සංග්‍රහ කළා. ඉතා ඕනකමින් මේ ගමේ තියෙන අවශ්‍යතාවය ඔවුන්ට විස්තරයතු කියලා දුන්නා. පැමිණ තිබුණේ පානදුර ඩිපෝවේ සේවය කළ දහවන කළමනාකරයෙකු සහ ලංකා ගමනාගමන මණ්ඩලයේ නිලධාරී. මගී ප්‍රවාහනය රජය සතු ඒ කාලේ බස් දහවනය කිරීම ඩිපෝකට අවසර ලැබෙන්නේ පූර්ණ පරීක්ෂාවකින් අනතුරුවයි. එදිනම ආපහු යන්න බැරි නිසා පානදුරෙන් පැමිණි නිලධාරීන් ගම්පති තැන සිය නිවසේ නවාතැන් සපයමින් සියලු සත්කාර කරා. මැදියම තෙක්ම ගම්මුන් හා කතා කරමින් සිටි ඔවුන්ට බස් කතාවේ සියලු තතු ගම්පතිතුමා කිසිම අඩුපාඩුවකින් තොරව කිව්වා. හොඳයි අපි මේ ගැන ඉහළට දන්නන්නම් කියලා ඊළඟ දවසේ උදේ නිලධාරීන් යන්න ගියා. මාස 3ක් විතර ගියා නිලධාරීන් ගියාමයි හාවක් හුවක් නැහැ. ඉරික්පිටි එක් දවසක එදා මෙන්ම සවස් ජාමයක ගුරුපාර දිගේ නලාව හඬවාගෙන පැමිණි කුඩා ප්‍රමාණයේ තනතුරු බස් රථයක් ගම්මුලා දෑනගේ විලන්සලා අතර නතර වුණා. බදුල්ල හරහා කැටවත්ත යන නාම පූර්ව සටහන් තිබූ මෙම බස් රථය පානදුර ඩිපෝවේ කියලා පානදුර ඩිපෝ කියලා ඉදිරි සහ පසුපස කෙළවරවල පින්තාරු කරලා තිබුණා. ඉතින් ගම්මුලා දෑනිට හිතා ගන්නවත් බෑ. ඔහු හරියට වෙළඳසෙන් එළියට ආවේ පිටට විසික් කරා වගේ. කොහෙන්දෝ හොයාගත්ත රතිඤ්ඤ කරල් ටිකුත් ගම්මුලා දෑනිතුමා ඉක්මනටම පත්තු කරා. රියදුරු කොන්දොස්තර දෙපළ නිවසට කැඳවාගෙන ගිය මේ අප්පුහාමි ගම්පති කෑම බිම පිළියෙල කරලා ඔහුට විවාහ ගැනීම සඳහා වෙනම කාරණයක් වෙන් කළ දුන්නා. එදා ඉඳන් මේ බස් රථය පානදුර ඉඳලා කැටවත්තට දැන් දශක 5ක් එනවා. ඊළඟ දවසේ උදේ 6:15ට තමයි මේ බස් රථය නැවත පානදුරට යන්න පටන් ගත්තේ.
ඉතින් ඊට පස්සේ සිද්ධ වෙන්නේ මේ පානදුර සහ කැටවත්ත කියන ගමත් අතර එක්තරා විදිහක සංස්කෘතික බැඳීමක්. එහෙම නැත්නම් නෑදෑකම් පව ඇති වෙනවා. කැටවත්ත ගමේ ඉපදෙන එළවලු පළතුරු පැණිහකුරු පානදුර රැගෙන එන ගම්මු පානදුර පොඩේදීව මුදල් කරනවා. පානදුරේ අලුත් මාළු තැඹිලි ආදිය කැටවත්තට අරයි යනවා. කැටවත්ත තරුණයන් පානදුර නගරේ ව්‍යාපාරවල නිරත වෙනවා. පානදුර එහෙම තමයි මේ වැඩේ දිගින් දිගටම ගියේ. දැන් මේක ඊටාත්ම වසර ගානාවක් සිද්ධ වෙලා තවමත් නොකඩවාම පානදුර ඩිපෝව මේ බස් රථය කැටවත්ත ගමට දහවනය කරනවා. ඉතින් බලන්න මේක කොච්චර අපුරු සිදුවීමක්ද කියලා. මීට දශක 5කට 6කට ඉස්සෙල්ලා ඈත අතීතයේ ගම්මුලාදෑනියෙකුගේ කුඩා ලිපි කැබැල්ලකට බස් රථයක රියදුරෙක් තමන්ගේ යුතුයකම ඉෂ්ට කරලා දුෂ්කර ගම්මානයකට බස් රථයක් ලබා දෙනවා. මම හිතන්නේ මේ කතන්දරේ ශ්‍රී ලංකාවේ මාර්ග ප්‍රවාහන මගී ප්‍රවාහන පද්ධතියේ එහෙම නැත්නම් ඉතිහාසයේ අපූර්ව කතාවක් නිසා තමයි මා මේ සටහන ඔබට ඉදිරිපත් කරේ. මේ සටහන මා උපුරාගත්තේ දිවයින පුවත්පතේ කලකට පෙර තිලක් පුෂ්ප කුමාර ලියූ සටහනක් ආශ්‍රයෙන්. මේ පෙරලින්නේ රේඩියෝ සංගරාවේ දෙවන පුටුවයි. පොතක තතු. මලීනා ඇහැරෙන කියන්න අවුලක්ද? මැරෙන්න හිතන එක අවුලක් වෙන්නේ කොහොමද? මරන්න හිතන එකනේ අවුල. මිනිසෙක්ගේ ජීවිතේ අයිති එයාට වෙන කාටවත් නෙමෙයි. Taman හුස්ම ගත්තා ඇද්ද මදිද කියලා තීරුම් කරන්න එයාට අයිතියක් තියෙන්න ඕනේ. ජීවත් වෙන කෙනෙක් වෙන්නේ එතෙක් විදුපු ජීවිතේ సౌందර්යය නැති වෙන එක නම් ඒක විනාශ වෙද්දී පශ්චාත්තාපෙන් ජීවත් වෙනවට වඩා අතීතයේ අත්විදපු సౌందර්යයත් අරගෙන මැරෙන එක හොඳයි කියලා දෙවන්දොරස් සං කියනවා. මිනිස්සෙක් ජීවත් වෙන එක වගේම මැරෙන එකත් ජප කරන්න තව කෙනෙකුට අයිතියක් නැහැ. මැරෙන මිනිස්සු පව්කාරයි, අවාසනාවන්තයි, මෝඩයි. කරුමි කියලා කියන සමාජයේ මිනිස්සු ජීවත් වෙලා ඉද්දියාව ගණන් ගන්නවත් නැහැ. මිනිස්සුන්ට ආදරය කරන යුටෝපියන් සමාජයක නම් සුයිසයිඩ් කරගන්න එක අසාධාරණ වෙන්න පුළුවන්. ඒත් මේ මොහොතේ සුයිසයිඩ් කරගන්න හිතන කාටවත් බනින්න අපට අයිතියක් නැහැ. මගේ අම්මට එහෙම හිතන්න බෑ. මං එයාට උදව් කරන්න ඕනේ. එයා ඩෙප්ත් එකක් තියෙන ආටිස්ට් කෙනෙක් නෙමෙයි. ඇනිමේටර් කෙනෙක්. ඔයාගේ ආර්ට් එක වගේ මූඩ් එකක් ෆලෝ කරන්නේ නැහැ. ඔයා කියන්නේ සුයිසයිඩ් මෝඩ් එකක් ගැන. මම අද පොතක තතු ඔබත් එක්ක බෙදා හදා ගන්න උපුටා ගත්තේ නිර්වාණ. නිර්වාණ කිව්වහම පොතේ මාතෘකාව සමහරවිට ඔබ හිතාවේ ආගමික පසුබිමක් තියෙන කතාවක් කියලා. ඇත්තටම ඔව්. උපුල්සාන්ත සන්නස්කලයන්ගේ ගිය වසරේ එළි දක්වපු 2017 වසරේ එළි දක්වපු අපූරු පොත් පිංචක උපුටා ගැනීමක් කොටයි මා ඔබව යොමු කළේ. උපුල්සාන්ත සන්නස්කල අපි දන්නවා ලංකාවේ සාහිත්‍ය වෙනුවෙන් ඉතා විශාල කෘති ප්‍රමාණයක් එළි දක්වපු දක්ෂ ලේඛකයෙක්, ගුරුවරයෙක්. ඉතින් ඔබට පුළුවනි නිර්මාණ හොයාගත්තොත් එක හුස්මට මේ පොත කියවගෙන යන්න. ඔහුගේ භාෂා විලාසය වරක ගැඹුරින් වරක සැහැල්ලුවෙන් හැමෝටම තේරුම් යන විදිහට හරි අපූර්වවට මේ පොත අකුරු කරලා තියෙනවා. රේඩියෝ සංග්‍රහයෙන් අද මා තීරණය කරා ඔබ වෙනුවෙන් නිර්වාණ උපුල්සාන්ත සන්නස්කලයන්ගේ පොතේ ඒ කුඩා පරිච්ඡේදය උපුටා දක්වන්න. අද පොතක තතු නිර්වාණ ලේඛකයා උපුල්සාන්ත සන්නස්කල. රේඩියෝ සංග්‍රහයේ පළමු ගීත විරාමයටයි අපේ සූදානම. ගීතය ගායනා කරන්නේ සෞමි කුමාර යාපා බණ්ඩාර. මී මෙසි හඬ නැති නිසල්මනේ
තනිවෙන අපූරු ප්‍රේමවන්තයෙකුගේ සංකල්පනාවක්. අපි සවන් දෙමු සෞම්‍ය කුමාර යාපා බණ්ඩාරට. මෙසි හඬ නැති නිසංසලේ කනදුරු තනක් බලා තනිවෙමු අපි ඝන වනන්තරේ සුදු මල් දෙකක් වෙලා මෙසි හඬ නැති නිසංසලේ කනදුරු තනක් බලා තනිවෙමු අපි ඝන වනන්තරේ සුදු මල් දෙකක් වෙලා බොඳ වී ගිය නිල් අහස් වලා සයුරේ හවල් ගසා තනිවෙමු අපි අතු පැලක් සදා සඳුන් පතේ සදා මෙසි හඬ නැති නිසංසලේ ඝනදුරු තනක් බලා තනිවෙමු අපි ඝන වනන්තරේ සුදු මල් දෙකක් වෙලා මල් තරු කෙට පිළි බලා ලැජ්ජා වෙලා ගියා යමු අපි ගම් ඉවුර දිගේ නොපෙනෙන දොවින් එහා මෙසි හඬ නැති නිසංසලේ කනදුරු තනක් බලා තනිවෙමු අපි ඝන වනන්තරේ සුදු මල් දෙකක් වෙලා රේඩියෝ සංග්‍රාව මෙවර කලාපේ තුන්වන පිටුව මුහුණු පොතෙන් කවියක්. අවසරය කමක් නැත කමක් නැත්නම් ඔබට අරගන්න මා ළඟින් අංකුරක් එක මුලක් නොතියාම මුළුමනින්ම උදුරලා ඔබේ සිත හිස් තැනට මගේ තනි කැමැත්තට පැල කරනු හැකිය මට මගේ දුක. නිර්මාණය රවි සිරිවර්ධන. රේඩියෝ සංග්‍රාව මේ කලාපයේ ඊළඟ පිටුව ලෝක සිනමාවෙන් බිඳක්. අද මම රේඩියෝ සංග්‍රාවෙන් ඔබත් එක්ක බෙදා හදාගන්න තීරණය කරේ තවත් දෙමළ සහ තෙලිඟු භාෂාවෙන් 2011 වසරේදී ඉන්දියාවේදී ඉදිරිපත් කරන ලද චිත්‍රපටයක්. මේ චිත්‍රපටය ඔබට හොයාගන්න හරිම පහසුයි. චිත්‍රපටයේ නම 180. මේ චිත්‍රපටයේ විශේෂත්වය වන්නේ මේක ඉතාමත්ම සුන්දර පරිසරයක රූපගත කරන ලද ඉතාමත්ම ලස්සන ආදර කතාවක්. මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නේ සිද්ධාර්ථ්,
සමග ප්‍රියා ආනන්ද්. ඉතින් මේ චිත්‍රපටිය ගොඩ නැගෙන්නේ ඉතාමත්ම ධනවත් වෛද්‍ය ශිෂ්‍යයෙක් සහ ඔහුගේ පෙම්වතිය වටා. නමුත් එක්තරා මොහොතකදී මේ වෛද්‍ය සිසුවා සහ පෙම්වතිය ඉතාමත්ම ආදරෙන් ජීවිතය පටන් ගන්නකොට ඔහුගේ ජීවිතයේදී ඒ වෛද්‍යවරයාගේ තරුණයාගේ ජීවිතයට අනපේක්ෂිත රෝගයක් නිසා ජීවත්වීමේ දිනවකවානුව දින 180කට සීමා වෙනවා. ඉතින් මේ ආදරවන්තයා තමන්ගේ ආදරවන්තියට කරන කැපවීම සහ ඔහු ඒ දින 180 තුළ ජීවිතේ අත්විඳ නොයෙක් සිද්ධීන් එකතු කරලා තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් ඔබට පුළුවනි හොයාගෙන බලන්න 180 days කියලා ඔබ අන්තර්ජාලයෙන් සැරිසරලා සෙවිලි කරොත් ඔබට අනිවාර්යයෙන්ම මේ චිත්‍රපටය හොයාගන්න පුළුවන්. මේ චිත්‍රපටයේ විශේෂත්වය වෙන්නේ මුළු චිත්‍රපටය පුරාම මියුරු සංගීතයත් ඒ වගේම එහි පසුතල දර්ශන නිර්මාණයත් ඒ වගේම මේ කතාව ගොඩනැගී ඇති ආකාරයත් ඔබගේ සිත් ඇද ගන්නා නොඅනුමානයි. ඉතින් දයාබර හිතවතුනි මා රේඩියෝ සංග්‍රහ වෙනුවෙන් ඔබෙන් පුංචි ඉල්ලීමක් කරන්න කැමතියි. ඔබ නරඹා ඇති චිත්‍රපට අපේ අසන්නන් සමග බෙදා හදා ගන්න කැමති නම් අපට ඒ චිත්‍රපට ගැන තොරතුරු රේඩියෝ සංග්‍රහවට ලියලා එවන්න. මගේ ඊමේල් ලිපිනේ අපගේ ඊමේල් ලිපිනේ radiosangrawa@gmail.com. ඉතින් ලබන සතියේත් අපි තවත් අපූර්ව සිනමා නිර්මාණයක් තොරතුරු ඔබත් එක්ක බෙදා හදා ගන්න අනිවාර්යයෙන්ම එනවා. ඉතින් ඒ සඳහා ඔබේ සහායත් අපිට අවශ්‍යයි. ඔබ එක් විසිරින්නේ රේඩියෝ සංග්‍රහව සමගයි. රේඩියෝ සංග්‍රහව මේ කලාපේ දේශපාලන කටගැස්ම. අද දේශපාලන කටගැස්මෙන් අපි කතා කරන්න සූදානම් වෙන්නේ ලෝකයේ දේශපාලන තොරතුරු සහ ශ්‍රී ලංකාවේ දේශපාලන තොරතුරු ගැන විදක්. ඉතින් පළමුවෙන්ම මා කැමති ඔබ එක්ක යන්න ඉන්දියාව පැත්තට. මේ වෙනකොට ඉන්දියාව දේශ සීමාවේ චීන හමුදා ආක්‍රමණයක් සිද්ධ වෙනවා. චීනය සහ ඉන්දියාව කියන්නේ න්‍යෂ්ටික බලවතුන්. අවිවාහිත වලින් සන්නද්ධ වෙච්ච බලවතුන්. නමුත් මේ දේශ සීමා අරගලයේදී චීනයේ කඳුකර පළාතක සහ ඉන්දියාවේ කඳුකර පළාතක දුෂ්කර පළාතක සිද්ධ වෙන මේ දේශ සීමා අරගලයේදී මේ යුද්ධයේදී මේ ඉන්දියානු සහ චීන සිබළුන් ගහගන්නේ අතින් පයින්. ඔවුන් 20 දෙනෙකු පමණ මිය යනවා. සමහර අයව කඳු වැටි වලින් තල්ලු කරලා මරලා දාලා තියෙන්නේ. සමහර අයව ගල් මුගුරු වලින් පහර දීලා මරලා දාලා තියෙන්නේ. ඉතින් සමහරලාට ඔබ හිතනම ඇති මේ තරම් බලගතු ආයුධ තියෙන රටවල් දෙක සෙබළුන් මේ විදිහට යුද්ධ කරන්නේ ඇයි කියලා. අත වශයෙන්ම ඒක ගොඩක් ගැඹුරින් හිතන්න ඕන කාරණාවක් සහ එය විසින් ඇති කරන ලද තත්ත්වය රටවල් දෙකේ නායකයන් සහ දේශපාලකයන් වගේම යුද්ධ ප්‍රධානීන් අතර ඇති වුණ ආතතිය විසින් අනාගතයේදී වියරු දරුණු යුද්ධයකට ලෝකයේ ඇදලා නොදැමෙවි කියන විශ්වාසය අපිට තියෙනවා. ඉතින් අපි බලන් ඉමු ඉන්දියාව සහ චීනය කොහොමද මේ ප්‍රශ්නය විසඳගන්නේ කියලා. ඊළඟට අපි එන්නේ ඕස්ට්‍රේලියාවට. ඕස්ට්‍රේලියාවේ අගමැතිවරයා උදේ පාන්දරම ජාතිය අමතනවා. ඒ ජාතිය අමතන්නේ ඔවුන්ට ප්‍රහාරයක් එල්ල වෙලා. ඒ ප්‍රහාරය එල්ල වෙන්නේ ආයුධ වලින් නෙමෙයි. ඒ ප්‍රහාරය සයිබර් ප්‍රහාරයක්. ඕස්ට්‍රේලියාවේ රජය සතු වෙබ් අඩවි වලට ඕස්ට්‍රේලියාවේ ඇතුළේ ඉඳන්ම නොයෙක් ප්‍රාන්තවල ඉඳලා සංවිධානාත්මක කල්ලියක් විසින් හැකර්ස්ලා හැටියට එකතු වෙලා දත්ත සොරාගෙන තියෙනවා. ඕස්ට්‍රේලියානු අගමැතිවරයා මේ හොරකම් කිරීම ගැන චීනයට ඇඟිල්ල දික් කරනවා. මේ වෙනකොට ඕස්ට්‍රේලියාව හොයාගෙන තියෙනවා ඒ පිටින් ආපු ආක්‍රමණයක් නෙමෙයි රට තුලම සංවිධානාත්මක ලෙස එකතු වුණු පුද්ගලයන් කීප දෙනෙකු විසින් මේ ප්‍රහාරය එල්ල කළා කියලා. ඔබ මේ ප්‍රහාරය ගැන ගැඹුරින් හිතනවා නම් අද ලෝකයේ යුද්ධ සිද්ධ වෙන්නේ මේ විදිහට තමයි. එක්ක ඔවුන් රටක ආර්ථිකය කඩා බිඳ දමනවා. එහෙම නැත්නම් රටක ආණ්ඩු පෙරලන්න කුමන්ත්‍රණය කරනවා. එහෙම නැත්නම් සයිබර් සිකියුරිටි පද්ධතිය ඇතුල් වෙලා ඔවුන්ගේ දත්ත ගබඩා වලට හානි කරනවා. එහෙම නැත්නම් දත්ත ගබඩා හොරකම් කරනවා. ඉතින් මේක තමයි ලෝකයේ යුද්ධ කරන අලුත්ම ප්‍රවණතාවය. ආයුධ වලින් සන්නද්ධ ලෝකය. අපි දන්නවා ලෝකයේ දැනට තියෙන න්‍යෂ්ටික ආයුධ ටික එකසැරේ පිපුරුවොත් මේ පෘථිවිය වගේ ග්‍රහ ලෝක 5ක් විනාශ කරන්න පුළුවන්.
ඒ තරම් විශාල ආයුධ තොගයක් තියාගෙන රටවල් සයිබාවකාශයට රිංගල යුද්ධ කරන එක ගැන නම් අපිට යන්තම් හිත සනස ගන්න පුළුවන් කියලා අපි හිතන්නේ. නමුත් මේවා දුරදිග ගියොත් එහෙම අර බොත්තම් එබෙන්නත් පුළුවනි. හොඳයි, අපි දේශපාලන කටපැත්තෙන් පොඩ්ඩක් ලංකාව පැත්තට හැරෙමු. ලංකාවේදී අපිට දේශපාලන තොරතුරු බෙදා හදා ගන්නකොට ඔබත් දන්න තොරතුරු ටිකක් තමයි අපිට කියන්න සිද්ධ වෙන්නේ. ඉතින් කොහොම වෙතත් අපි දැක්ක පහුගිය දවසක මහ බැංකුවට කඩන් වැටුණු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා එහි නිලධාරීන්ට දෝෂාරෝපණය කරනවා. ඔහු යෝජනා කරනවා මහ බැංකුවේ නිලධාරීන්ට රෑ එළි වෙනකන් වැඩ කරලා හරි මට හෙට උදේ වෙනකොට රටේ ආර්ථික ප්‍රශ්නය ගොඩ එන්න ඔබේ යෝජනාවක් මට දෙන්න, මගේ යෝජනාව ඔබට ක්‍රියා කරන්න බැයි නම් කියලා. ඉතින් ඊට පස්සේ අන්තර්ජාලයේ ඡායාරූපයක් පළ වෙනවා. රාත්‍රී 7:00 මහ බැංකුවේ ලයිට් දාලා. නමුත් කට්ටිය කියන්නේ නම් නිලධාරීන් ලයිට් දාලා ෆොටෝ එක ගහලා ගෙදර ගියා කියලායි. ඒක වෙන්නත් පුළුවන්. අපේ රටේ නිලධාරීන් හැසිරෙන්නේ එහෙම තමයි. ඒ ඇස්සේ මීට වසර කීපයකට පෙර ඉන්දියාවත් එක්ක පැවතුණු ක්‍රිකට් ලෝක කුසලාන අවසාන තරගය මුදලට පාවා දුන්නා, තරගයේ පාවා දුන්නා කියලා හිටපු ඇමතිවරයෙක් වෙන මහින්දානන්ද මහත්තයා, එහෙම නැත්නම් ඔහු තමයි ඒවකට ක්‍රීඩා ඇමතිවරයා, ඔහු ප්‍රකාශයක් කරනවා. මේක දේශපාලඥයෙක් කරන වාචාල කතාවක් වගේ අපිට පෙනුනට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ඉන්දියාව වගේම ඒ තරගයේ නායකත්වයේ සහ උපනායකත්වයේ දරු කුමාර් සංගක්කාරයන් සහ මහේල ජයවර්ධනයන් තමන්ගේ ට්වීට් පණිවිඩ හරහා ප්‍රතිචාර දක්වමින් පුළුවන් නම් මෙච්චර කල් කටවහන් හිටිය මේ පාවා දීම හෙලි කරන්න කියලා කියනවා. මේ සිද්ධිය ඇත්තක්ද බොරුවක්ද කියන එක ගැන අපිට කල් තියා කියන්න බෑ. නමුත් සිද්ධියේ ප්‍රකාශයේ බරපතලකමට මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයාට අනිවාර්යයෙන්ම පිළිතුරු බඳින්න වේවි. මොකද තමන්ගේ කටින් පිටවන මේ වචනවල තියෙන බැලරුම්කම ඔහු තේරුම් ගන්නෙත් බොහොම කාලයකට පස්සේ, ඒවා ජාත්‍යන්තර වශයෙන් විශාල වශයෙන් ප්‍රචාරය වුණාට පස්සේ. හොඳයි, රේඩියෝ සංගරාවේ අලුත් විශේෂාංගය දේශපාලන කට කැස්ප. අපි ඒකට තවත් හරබර තොරතුරු ටිකක් හොයාගෙන ලබන සතියේ වෙනස් ආකාරයකින් ඔබ වෙත එන්න සූදානමින් ඉන්නවා. ඔබ මේ සවන් දෙන්නේ තිසර ගුවන් විදුලිය ඔස්සේ විශ්වයට බුදාහරණ රේඩියෝ සංගරාව සයිබර් සංගරාමයේ විශේෂාංගය සමගයි. සොහොයුරන් තුරු කතර ගිහින් ප්‍රේමයේ පැතුම් මල පරවෙලා ගිහින් ගයන් තනුව මට දියන් මා පැtuu ඔබේ නුවන් සිහිලපා කරන් පාවෙලා හිමින් ඇවිත් ඉන්නවා ළඟින් සීතරේ වලාකුලේ ඉන්නවා ළඟින්
මට කියන්න මා දමා මගේ ළඟින් හැංගිලා නොයන් ආවෙලා හිමින් ඇවිත් ඉන්නවා ළඟින් සීතරෑ වලාකුලේ ඉන්නවා ළඟින් මාපියන් සොහොයුරන් දුරු කතර ගිහින් ප්‍රේමයේ පැතුම් මලන් පරවෙලා ගිහින් ඔබට පුළුවනි රේඩියෝ සංග්‍රහයට දායකත්වය දෙන්න. ඔබේ නිර්මාණ අපට ඊමේල් මගින් ලැබීමට සැලැස්වීමෙන්. අපේ ඊමේල් ලිපිනය radiosangarawa@gmail.com. ඊමේල් ලිපිනය radiosangarawa@gmail.com. නැවතත් සතියකින් හමු වන බලාපොරොත්තු ඇතුව ඔබෙන් සමුගන්නා මම කනිෂ්ක. ඔබ සැමටම සුවදායක සතියන්තයක්. රේඩියෝ සංගරාව සතියකට වරක් සයිබර් අවකාශයෙන් විශ්වය පුරාවට දිගහැරෙන සංගරාමය විශේෂාංගය රේඩියෝ සංගරාව අනිෂ්ක ජයලත්ගේ ඉදිරිපත් කිරීම